නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදුහිමි සරණ යමි. නමස්කාර වේවා දම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදාති සරණ සරණ යමි. සාදු සාදු සාදු. මාගේ ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට ගෞරවාදර වන්දනාව වේවා. සාදු සාදු සාදු. සදහෙවත් වාසනාවන්ත පින්වතුනේ, අද දවසේ ඒ අමා නිවන් දුටු අරහත් තෙරණිවරු මේ උතුම් සද්ධර්ම දේශනාව සඳහා අනුග්‍රහය දරනු ලබන්නේ මූලිකව 3 මාසයේ පින්කමක් නිමිති කරගෙන වසර 65ක් ආයු වළඳා 2021 මාර්තු මාසයේ පළමුවෙනි දින මිය පරලෝ යන්ට යෙදුණු කඩුවෙල ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ විශ්‍රාමික සහකාර කළමනාකරු විදිහට කටයුතු කරපු පින්වත් දයාසිරි සුදුසිංහ මහත්මයාට පින්පෙත් අනුමෝදනා කරන අදහසින් කඩුවෙල ඉහළ බෝමිරිය සාරභූමි උද්‍යානයේ අංක 9 නිවසේ පදිංචි විශ්‍රාමික ගුරු පින්වත් එන් පද්මිනී සුදුසිංහ මෑණියන්, තිලිනි, ගයනි, වරුණී කියන දියණිවරුන්, බෑනාවරුන්, සහෝදරයන් සහ ඥාති හිත මිත්‍රාදීන් සියලු දෙනා විසිනුයි අද ධර්ම දානමය පින්කම සිද්ධ කරන්නේ. සාංසාරික ගමනේ පින්වතුනේ, ප්‍රිය වූ අයගෙන් වෙන්වෙන්ට සිදුවීමෙන්, අප්‍රිය අමනාප දේත් එක්ක එක්වන්ට සිදුවීමෙන්, ප්‍රිය වූ දේ අහිමිවීමෙන්, අප්‍රිය අමනාප දේ එක්වීමෙන් ජීවිතයට බොහෝ දුක් උපදිනවා. දුක ගැන දේශනා කරනකොට අපගේ ශාස්තෘන් වහන්සේ වදාලා, පියෙහි විප්පයෝගෝ දුක්ඛෝ, මහණෙනි, ප්‍රියදේ අහිමිවීම දුකය. අප්‍රියෙහි සම්පයෝගෝ දුක්ඛෝ, අප්‍රිය අමනාප දේ සමග එක්වන්ට වීම දුකය. මේ සංසාර ගමනේ තියෙන කතාව. මේ සාංසාරික ගමනේ පැමිණෙනකොට ශාස්තෘන් වහන්සේ වදාලා, නොයෙක් ජාතිවල අපි ඉපදිලා ඉද්දී මිනිස්සුયો විදිහට මනුස්ස ලෝකෙට පැමිණිලා මව් අහිමි වෙද්දී හැඬු කඳුළු එකතු කරොත් එක්කෙනෙක් අඬලා තියනවා කියනවා මේ සංසාර ගමනේ මහා සාගරයේ ජලය පරදන තරම් කඳුළු. එක්කෙනෙකුගේ දෑහෙන් වැగిරිච්චි කඳුළු එකතු කරොත් සතර මහා සමුද්‍රයේ ජලය පරදිනවා ඒ තරම් අඬලා. ප්‍රිය විප්‍රයෝගය නිසා. අප්‍රිය සම්ප්‍රයෝගයේ අප්‍රිය අමනාප දේ අප්‍රිය අමනාප අයත් එක්ක එක්වෙන්න සිදුවෙද්දීත් අපි අඬලා. නොඑක් ව්‍යසන, නොඑක් ආපදා, නොඑක් කරදර, මේවා ඉස්සරහා අපි අඬද්දී අපේ ඇස් වලින් ගලාගෙන ගිය කඳුළු එකතු කරා නම් එක්කෙනෙක්ගේ කඳුළු ප්‍රමාණයත් සතර මහා සමුදුරේ ජලකඳ ඉක්මවා ගියා. එහෙම සංසාර ගමනක්. එහෙම සංසාර ගමනේ අපි ඉපදී එද්දී නොයෙක් ජාතිවල උපදිනවා, නොයෙක් සත්තු වෙලා උපදිනවා, ස්ත්‍රීන් වෙලා උපදිනවා, පුරුෂයෝ වෙලා උපදිනවා. මෙහෙම සංසාර ගමනක සම්මා සම්බුදු රජාණන් වහන්සේ නමකගේ සද්ධර්මයේ මුණ ගැහෙනවා කියන එක, ඒක වචනයෙන් ප්‍රමාණ කරන්න බැරි වාසනාවක්. ඒ වාසනාව උදා වෙද්දී පින් තිබුණ ස්ත්‍රී පුරුෂයෝ
ඒ ධර්මය අවබෝධ කරගෙන මේ දුක් විඳ විඳ යන ජීවිතයෙන් නිදහස් වුණා. පින් තිබුණ පුරුෂයෝත් නිදහස් වුණා. පින් තිබුණ ස්ත්‍රීනිත් නිදහස් වුණා. ඇත්තෙන්ම මේ වැඩසටහන් මාලාවේදී අපි ඉගෙන ගන්නේ එසේ සංසාර ගමනේ දුක්ඛඳින් නිදහස් වෙච්චි පින්වන්ත ස්ත්‍රීන් ගැන. ස්ත්‍රිය කියලා ගත්තාම ඒ ස්ත්‍රී භාවය නිසා ඇය නොයෙක් නොයෙක් ආකාරයෙන් දුක් කංකටොළු සංතාපවලට ගොදුරු වෙනවා. ස්ත්‍රියක් ඊතා ලපටි වයසේදී තමන්ගේ තාත්තා කෙරෙහි විශේෂ ඇල්මකින් තාත්තාට විශේෂ ආදරයකින් යුක්තව තමයි චූටි ගානු ළමයි හැදෙන්නේ. සාමාන්‍ය චූටි ගෑනු ළමයින්ගේ බොහෝ දුරට ස්වභාවයක් තාත්තට ගොඩාක් ආදරෙයි. තාත්තාගේ රැකවරණය ඇයට තදට දැනෙනවා. ඒ රැකවරණය හෙවන කරගෙන ස්ත්‍රී ජීවත් වෙනවා. ඇය ටිකක් වැඩිමහල් වේගෙන එනකොට ඇයට ඉන්නවා නම් සහෝදරයෝ, විශේෂයෙන් වැඩිමහල් සහෝදරයෝ. ඒ වැඩිමහල් සහෝදරයට ඇය විශේෂයෙන් ඇලුම් කරනවා. වැඩිමහල් සහෝදරයාගේ රැකවරණය පතනවා. ඇය තවත් වැඩෙද්දී ඇය තමන්ටම කියලා එක්කෝ පෙම්වතෙක් තමන් හොයා ගන්නවා පුරුෂයෙක්. ඒ පෙම්වතෙක් හොයාගත්තට පස්සේ ඒ පෙම්වතාගේ රැකවරණයට ඒ පෙම්වතාගේ ස්නේහයට ඇය බැඳී යනවා. එහෙම නැත්නම් දෙමව්පියෝ තමන්ගේ කුල පරම්පරාවෙන් හොයලා දෙන පුරුෂයෙකුට ඇය බැඳී යනවා. ඔහුගේ සෙවණ යටට ඇය ආස කරනවා. ඉතින් එහෙම තමයි බොහෝ ස්ත්‍රීන්ගේ ජීවිත. බොහෝ දුරට මේ ස්ත්‍රී ජීවිතය කියන එකේ ස්වභාවය ওই විදිහට තියෙනවා. ස්ත්‍රියට හරි අමාරුයි වියෝ දුක දරා ගන්න. ස්ත්‍රියට හරිම අමාරු එකක් වියෝ වීමේ දුක දරා ගැනීම. නමුත් වියෝ වීමේ දුක මේ සංසාර ගමනේ අපිට උරුම එකක් නේ. ඒ උරුම එක ඉස්සරහා සාමාන්‍යයෙන් හැම ස්ත්‍රියක්ම අඬද්දී, දොඩද්දී, වැළපෙද්දී, හූල්ලද්දී, කෙහෙවලු කඩාගෙන හඬද්දී නුවණ තිබ්බ පින් තිබෙන ස්ත්‍රීන්ට වාසනාව ලැබුණා. සම්බුද්ධ ශාසනයකට පැමිණලා ඒ අඬන දොඩන වැළපෙන ජීවිතෙන් නිදහස් වෙන්න. දැන් ස්ත්‍රීන්ගේ ස්වාමී පුරුෂයෝ ගැන ගත්තාම පින්වතුනි, ඇතැන් ස්ත්‍රීන්ට ඒ ස්ත්‍රීන් හරි දුකෙන් ඉන්නවා. ඈලා බලාපොරොත්තුවෙන් හිටියා හොඳ පුරුෂයෙක්, හොඳ මිනිස්සෙක් හම්බ වුණේ නෑ කියලා. ඒක මේ ස්ත්‍රී ජීවිතයේ දුකේ එක පැතිකඩක්. හොඳ මිනිස්සෙක් පතාගෙන ඉන්නවා, හොඳ මිනිහෙක් හම්බෙන්නේ නෑ. ඒක එක පැතිකඩක්. තව පැත්තක් ගත්තොත් එහෙම හොඳ පුරුෂයෙක් පතාගෙන ඉන්න ස්ත්‍රියට හොඳ පුරුෂයෙක් ලැබෙනවා. තමන් කැමති ආකාරයෙන් තමන්ට සෙනෙහස ලබා දිය හැකි, තමන්ට සතුට ලබා දිය හැකි, තමන් එක්ක ජීවිතේ ගොඩනගා ගත හැකි ප්‍රියමනාප පුරුෂයෙක් ඇයට හම්බ වෙනවා. හම්බ වුණාට ඒ බඳු ප්‍රියමනාප පුරුෂයාගෙන් වෙන් වෙන්න සිද්ධ වෙනවා. දැන් එහෙම ප්‍රියමනාප පුරුෂයෝ අහිමි වීම නිසා මහා දුක්ඛං කටළු උරුම කරගත් ස්ත්‍රීන්, පින්වන්ත ස්ත්‍රීන් මේ බුද්ධ ශාසනය ඇතුලේ කෙලෙස් නැසලා අරහත් උත්තමාවිය බවට පත් වුණා. ඒක උනේ අර රෝහිණී නදියේ ජලය බෙදා ගැනීම පිණිස යුද්ධය ඇති වෙච්ච වෙලාවේ අපේ මහා කාරුණිකයන් වහන්සේ එහි වැඩම කොට මහා පෙළහර සහිතව දහම් දෙසුවනේ. ධර්ම දේශනාව අවසානයේ ශාක්‍ය කෝලීය වංශ දෙකෙන්ම කුමාරවරු 250 බුද්ධ ශාසනය මහාන වුණා. ශාසන ධර්මයට ආස කරලා ඒ 500 දෙනා පැවිදි වෙනකොට ඒ 500 දෙනාට ආදරය කරපු අය අත්හැරියා. ඒ 500 දෙනාට ආදරය කරපු අය හිටියා විශේෂයෙන් පෙම්වතියෝ සහ බිරින්දෑවරු. ඇයලාට දරා ගන්න බැරි වුණා. තමන් ආදරය කරපු තමන්ගේ පුරුෂයෝ තමන්ව දාලා යනවා. තමන් මැවූ හීන ඔක්කොම බොඳ වෙලා යනවා. ඇයලාට මේ මොහොතේ දරා ගන්න බැරි වුණා. ඇයලා ඇඬුවා. හැබැයි ඇයලාට මේ ගමන නවත්තන්න බෑ. නමුත් ඇයලාට තිබුණා පින.
ඇයලාට තිබුණා ඥානය. පින සහ ඥානය කියන දෙකම නැත්තම් ඔය සිද්ධිය සිද්ධ වෙද්දී ඒ ස්ත්‍රීන් ඔක්කොම පවුපුරව ගන්නවා. ඇයි ඒ ස්ත්‍රීන්ට පින තිබ්බේ නැත්තම් ඥානය තිබ්බේ නැත්තම් භාග්‍යතුන් වහන්සේට සාප කරන්න පටන් ගන්නවානේ. අපේ මිනිස්සුયો ටික අරගෙන ගියා. අපේ පෙම්වතුන්ලා අරගෙන ගියා. අපේ හීන ඔක්කොම බොඳ කෙරෙව්වා. මෙහෙම පින් නැති මෝඩකම තිබුණ ගෑනු හිටියනම් එතන මහා ජරමරයක් ඒ ස්ත්‍රී ජීවිතයට වෙන්න තිබ්බා. හැබැයි එයාලාට පිනක් තිබුණා. එයාලාට ඥානෙත් තිබුණා. ඒ නිසා එයාලා තීරණය කරානේ බුද්ධ ශාසනය පැවිදි වෙන්න. ඉතින් අපි එහෙම පැවිදි වෙච්ච භික්ෂුණීන් ගැන කිහිප නමක් ගැන ඉගෙන ගත්තා. අදත් අපිට ඉගෙන ගන්න තියෙනවා එබඳු භික්ෂුණීන් වහන්සේලා 3 නමක් ගැන. තමන්ට හිටපු ආදර පුරුෂයෝ අත්හැරලා යාම හේතුවෙන් හදවතේ ඇති වියෝව නිසා එයාලා ඒ වියෝ දුකට ඖෂධය ලෙස ඒ ඇතිවෙච්ච සංතාපයට ඖෂධය ලෙස ධර්මය තෝරා ගත්තා. විශාකා තෙරණිය. විශාකා කියන්නේ අර ශාක්‍ය හෝ කෝලිය දේශයේ හිටපු තරුණියක්. ඇගේ ස්වාමි පුරුෂයා ගියාට පස්සේ ඇයත් තීරණය කළා පැවිදි වෙන්න. ඉතින් මුල්ම 500 නමත් එක්ක ඇවිල්ලා ඇය පැවිදි වුණේ. පැවිදි වුණාට පස්සේ ඇය වීරිය වැඩුවා. වීරිය වඩද්දී භාග්‍යතුන් වහන්සේ මහා කරුණා නෙතින් ඇයව දැකලා ඇය උදෙසා මෙහෙම ගාතාවක් වදාලා. කරෝත බුද්ධ ශාසනං යංකත්වා නානුතප්පති කිප්පං පාදානිධෝ විත්වා ඒකමන්තේ නිසීදතාති. මේ වෙලාවේ විසාකා තෙරණිය සක්මන් කරමින් හිටියේ. සක්මන් කරමින් සිටි ඇයට භාග්‍යතුන් වහන්සේගේ මధుර ස්වරය ඇහෙනවා. යමක් කළාට පස්සේ ඒ ගැන නොතෙවී ඉන්ට නම් ආන්නේ බුද්ධ අනුශාසනාවමයි කරන්න ඕන. යමක් කළාට පස්සේ මේ ලෝකේ නොතැවී ඉන්න පුළුවන් වෙනවා නම් පින්වතුනේ ඒ නොතැවී ඉන්න පුළුවන් වෙන්නේ කුමක් කළොත්ද? බුද්ධ අනුශාසනාව. භාග්‍යතුන් වහන්සේගේ වචනය. බුදුරජුන්ගේ වචනය කරපු කෙනාට තමන් කරපු දේ ගැන පසු නොතැවී ඉන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඒ තමයි කළ යුත්තේ. කිප්පම් පාදානි දහෝවිත්වා වහා පාසෝදාගෙන ඒක මන්තේ නිසීදතාති. භික්ෂුණිය ඔබ එකත් පසෙක වාඩි වෙන්න කිව්වා. එනි මහණේ හිටපු ඇය භාග්‍යතුන් වහන්සේගේ මේ අවවාදය අහලා මේ කුටියට පිවිසුනා. පාදෝවණය කරගෙන ඇය පළඟක් බැඳගෙන වාඩි වුණා. අරහත් උත්තමාවියක් බවට පත් වුණා. එහෙම සැනසුණා. සුමනා තෙරණිය. සුමනා තෙරණිය කියලා කියන්නේ ඒ විදිහටම ඇවිල්ලා මහාන වෙච්ච කෙනෙක්. පැවිදි වෙලා වීරිය වඩද්දී භාග්‍යතුන් වහන්සේගේ මහා කරුණා නෙතට හසු වුණා. බුදුරජාණන් වහන්සේ ඈ උදෙසාත් ගාථාවක් වදාලා ධාතුයෝ දුක්ඛතෝ දිස්වා මා ජාතින් පුනරාගමි. මේ සතර මහා ධාතුන්ගේ පැවැත්ම දුකක් වශයෙන් අවබෝධ වුණාට පස්සේ ආයෙත් ඉපදෙන සංසාරයට නම් එන්න එපා. භවේ චන්දං විරාජෙත්වා උපසන්තා චරිස්සසි. භවය ගැන තියෙන ආසාව නැති කරගෙන උපසාන්ත සිතින් කල්ගෙවන්ට. සතර මහා ධාතුන්ගේ පැවැත්ම දුකක්. සතර මහා ධාතුන්ගේ පැවැත්ම කියලා කියන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ. මේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතු විදර්ශනා කරන කෙනා විදර්ශනා කරන්නේ පින්වතුනේ තමන් ගැන, තමන්ගේ ජීවිතය ගැන. මේ සතර මහා ධාතු විදසුන් වඩනවා කියලා මේ මහ පොළොවක් ගැන නෙවෙයි හිතන්නේ. වතුර ගැන නෙවෙයි හිතන්නේ. උණුහුම ගැන නෙවෙයි හිතන්නේ. වාතය ගැන නෙවෙයි හිතන්නේ. ඒවා ගැන හිතලා කෙලවරක් කරන්න බෑ. දැන් මේ ලෝකේ නොයෙකුත් විද්‍යාඥයෝ කියලා බිහි වෙන්නේ ඒවා ගැන හොයන මිනිස්සු. ඉතින් ඒවා ගැන හොයන මිනිස්සුන්ට අපි වර්තමානයේ කියනවා විද්‍යාඥයෝ කියලා. පොළොව හාරලා පොළොවේ එක එක පස් ಜಾති හොයාගන්නවා. පොළොවේ එක එක සංයුති හොයාගන්නවා. ඕක හොයාගෙන කෙලවරක් කරන්න පුළුවන් කම නෙමෙයි.
වතුර ගැන හොයාගෙන කෙලවරක් කරන්න පුළුවන් එකක් නෙවෙයි. හුළඟ ගැන හොයාගෙන කෙලවරක් කරන්න පුළුවන් එකක් නෙවෙයි. උණුහුමේ ස්වභාවය ගැන හොයාගෙන කෙලවරක් කරන්න පුළුවන් එකක් නෙමෙයි. එව්වා ගැන හොයා ඉද්දීම මේ තමන්ගේ ශරීර කූඩුවේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතු අනිත්‍ය වෙලා ගිහිල්ලා මැරිලා යනවා. හොයාගත්ත ඒවා ඉතින් ලිපි ලේඛන විදිහට මෙහි ඉතුරු වෙනවා. ඒ හොයාගන්න මහන්සි වෙච්ච පුද්ගලයා ආයු කෙලවර කරලා මැරිලා යනවා. එච්චරයි වෙන්නේ. ඒ නිසා හොයන්න කිව්වේ කුමක්ද? ජීවිතය ගැන. සතර මහා ධාතුන්ගේ පැවැත්ම දුකක් වශයෙන් අවබෝධ වුණාට පස්සේ මේ තමන්ගේ ශරීරයටත් අපි බැඳෙනවනේ. මේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ ටිකට අපි බැඳෙනවා. මම මේක මගේ, මේක මට ඕන විදිහට පවත්වන්න පුළුවන් කියලා අපි බැඳෙනවා. ඒ නිසානේ අපි අපිට ඕන විදිහට මේක හදාගන්න මහන්සි ගන්නෙ. දැන් පුරුෂයෝ නම් ඇඟ වඩවා ගන්න මහන්සි ගන්නවා. ඇඟේ මස් පිඩු හොඳට මේ මහත් වෙන විදිහට, බාහිරට හොඳට පේන විදිහට ඇඟ වඩව ගන්න මහන්සි වෙනවා. නොයෙක් කිරි ಜಾති බොනවා, නොයෙක් ඒවා කනවා. ස්ත්‍රී ලාලිත්‍යයට අනුව ඇඟ හැඩ කරගන්න මහන්සි ගන්නවා. ඊළඟට චවි වර්ණය වෙනස් කරගන්න මහන්සි ගන්නවා. නොයෙක් දේ. ඉතින් මේවා කතා කරන්න ගියොත් මේකේ කෙලවරක් නැහැනේ. තමන්ව වෙනස් කරගන්න ලොකු වෑයමක් තියෙනවා. ඇයි? හිතක් තියෙනවා තමන්ට තමන්ව වෙනස් කරගත හැකිය කියලා එකක්. ඒ නිසා ඉතින් ඒකට වෑයම් කරනවා. ඒ වෑයම් කරන්නේ මොකෝ? තමාට බැඳුණු නිසා. ඒක පැහැදිලි. ඊළඟට තමාගේ මේ සතර මහා ධාතු ටිකට විතරක් නෙමෙයි බැඳෙන්නේ. බාහිර එව්වටත් බැඳෙනවා. ස්ත්‍රියක් පුරුෂයෙක් සමග සම්බන්ධ වෙන්නේ බාහිරයකට බැඳිලා. පුරුෂයෙක් ස්ත්‍රියක් සමග සම්බන්ධ වෙන්නේ බාහිරයකට බැඳිලා. තමන් ළඟ සතර මහා ධාතු තිබෙන්නාseම තමන් පෙන්වතා ස්වාමි පුරුෂයා විදිහට තෝරගන්න කෙනා ගාවත් තියෙන්නේ මොනවද? සතර මහා ධාතු. ඉතින් බැඳෙනවා. ඒ බැඳිච්ච එක ගැනත් මේක මගේ, මේක මට අයිති, මේක මට ඕන විදිහට තියාගන්න පුළුවන් කියන හිතට එනවා. ඊට පස්සේ ඒ දෙන්නාට දරුවෝ හට ගන්නකොට දරුවෝ විදිහට හටගන්නෙත් පරමාර්ථයක් විදිහට බැලුවොත් සතර මහා ධාතු. ඒවටත් බැඳෙනවා. එතකොට බලන්න පින්වතුනි, මේ සතර මහා ධාතුත් එක්ක යන කතන්දරේ දුකක්මනේ අපේ. දුකක්මනේ. දුකක්මනේ. ඒක උරුම කරගෙන ඒකට බැඳිලා ගියපු හිත නිසා කොච්චර විඳවිල්ලක්ද? ඉතින් මේ සතර මහා ධාතුන්ගේ පැවැත්ම ගැන හරියටම දුකක් වශයෙන් අවබෝධ වුණාට පස්සේ ආයෙමත් ඉතින් ඉපදින සංසාරයට නම් එන්න එපා කියනවා. භවය ගැන තියෙන ආසාව නැති කරගෙන උපශාන්ත වෙලා, උපශාන්ත සිත කියලා කියන්නේ කෙලෙස් නැති හිත. උපශාන්ත කියලා කියන්නේ හොඳටම ශාන්ත වෙලා. හිතක් හොඳටම ශාන්ත වෙන්නේ කෙලෙස් නැත්තම්. හිතක් ශාන්ත වෙන්නේ නැහැ පින්වතුනි කෙලෙස් තියෙනකන්. ඇයි? හිතේ තියෙන ශාන්ත භාවය නසනවා මේ කෙලෙස් වලින්. පබස්සර මිදම් භික්කවේ චිත්තං මහණෙනි සිත යනු ප්‍රභාස්වර දෙයකි. තංචකෝ ආගන්තුකේහි උපක්ඛිලේසේහි උපක්ඛිලිට්ඨං. එනමුදු බාහිරින් පැමිණෙන අකුසල් වලින්, බාහිරින් පැමිණෙන කිලිටි වලින් හිත කිලිටි වේ. ඒක තමයි හැමෝටම වෙන දේ. ඉතින් මේ ගාථාව ඇහුවට පස්සේ සුමනා තෙරණිය වීරිය වැඩුවා. රහත් තෙරණින් වහන්සේ නම බවට පත් වුණා. තවත් තෙරණින් වහන්සේ නම කිරියා උත්තරා. උත්තරා තෙරණියත් අර ශාක්‍ය කෝලිය කුමාරයෙක් එක්ක, ශාක්‍ය හෝ කෝලිය හෝ කුමාරයෙක් එක්ක තමයි හාද වෙලා හිටියේ. එක්කෝ බිරිඳ වශයෙන් හිටියේ. කොහොම හරි ඉතින් මේ ප්‍රිය ස්වාමියා, ප්‍රිය පෙම්වතා තමන්ව දාලා ආවා. ඇයත් පළමුවෙනි 500 නමත් එක්ක ඇවිල්ලා ඔන්න පැවිදි වුණා. පැවිදි වෙලා ඇය වීරිය වැඩුවා. වීරිය වඩලා නොබෝ කලකින්ම අරහත් උත්තමාවියක් බවට පත් වෙලා ඒ උත්තරා කියන රහත් තෙරණිය පිරිනිවන් පාන මොහොතේ මෙන්න මේ විදිහට අනිත් භික්ෂුණීන්ට වීරිය වැඩිම පිණිස අවවාදයක් කරලා තමන් ගැන පවසලා ඇය පිරිනිවන් පෑවා. කායේන සංවුතා ආසින් වාචාය උද චේතසා
සමූලන් තන්හං අබුයිහ සීති භූතම් හිනිබුතා. මං කයින් සංවර වුණා. වචනයනුත් මං සංවර වුණා. සිතිනුත් සංවර වුණා. තණ්හාව මුලින්ම උදුරලා දැම්මා. සිහිල් වුණා. නිවිලා ගියා. ඒ විදිහට තමයි ඒ තෙරණිය ඒ අරහත් උත්තමාවිය ගාථා වදාළේ. එතකොට බලන්න මේ ප්‍රිය ස්වාමීවරු අහිමි වීමෙන් දුක් විඳිනකොට ඒ දුක ආස්සේ පටලැවී නැතුව ඈලා වාසනාවන්ත වුණා දුක් නැසෙන දහම අනුගමනය කරන්නට. ඉතින් දුක් නසාගෙන සැනසුණා. දුක් නසාගෙන සැනසුණා. තව දුකක් තමයි ස්ත්‍රී ජීවිතයට පුරුෂයෙක් පතනවා. පුරුෂයෙක් පතාගෙන උන්නාට තමන්ට සුදුසු පුරුෂයෙක් හම්බ වෙන්නේ. එක්ක තමන් කැමති පුරුෂයා ලැබෙන්නේ. එක්ක තමන් කැමති විදිලා හිටපු පුරුෂයා තමන්ට වංචා කරනවා. ඒ පුරුෂයා චපල වෙනවා. ඒ පුරුෂයා තමාව අත්හැරලා යනවා. තමන් විවාහ ජීවිතයකට කැමැත්තෙන් ඉන්නවා. කැමැත්තෙන් හිටියට විවාහ ජීවිතයක් කරා එළඹෙන්න ලැබෙන්නේ. ඒක ස්ත්‍රී ජීවිතයක තියෙන තව ශෝකාන්තයක්. එහෙම ස්ත්‍රීන් වර්තමානයේ උනත් ඉන්නවනේ. වර්තමානයේ උනත් සමහරවිට තරුණ වයසේ විවාහ ජීවිතයකට කැමති වෙලා හිටපු ස්ත්‍රියක්. ඇයට මොකක් හෝ කාරණාවක් නිසා ඇගේ තරුණ වයසේදී විවාහ වෙන්න සුදුසු කාලයේදී විවාහයකට යොමු වෙන්න බැරි වුණා. ආපහු තමන්ගේ ජීවිතය ගැන හිත හිතා හූල්ලන ජීවිත කොච්චරද? ඒ හීල්ලීමේ දුකත් ඇතැම් ස්ත්‍රීන් උරුම කර ගන්නවා. ඒක ස්ත්‍රී ජීවිතයක තියෙන දුකේ තව පැතිකඩක්. හැබැයි පින්වතුනි ඒ විදිහට විඳවා නම් ජීවිතය ගත කරන්නේ එක නිරර්ථක දෙයක්. ඒ වෙනුවට තෝරාගත යුතුයි සැනසෙන්න දහමක්. දැන් එහෙම සිද්ධියක් ගැනයි මේ කතාව. මගේ නම සුමනා. මය රාජකීය පවුලක උපන්නේ. කොසල් රටේ මහකොසල් රජුරුවන්ගේ සහෝදරිය. මේ මහකොසල් රජුරුවන්ගේ සහෝදරිය වුණත් රාජකීය පවුලක වුණත් රාජකීය ස්ත්‍රියක් වුණත් ඇයට විවාහ ජීවිතයකට එළෙමෙන්න බැරුව ගියා. තරුණ වයස ඉක්මවා ගියා. පුරුෂයෙක් විවාහ කරගන්නා වයස අවසන් වුණා. ඇය මහලු වෙලා. දැන් ඒ වැඩි මහල් තැනැත්තියක්. ඒ කියන්නේ ස්ත්‍රියකගේ විවාහ වීමේ කාලපරාසය ඉක්මවලා ගිහිල්ලා. ඇය හරි කනගාටුවකින් ඒ ගැන හිටියා. ඇයට කිසි හිතේ ශාන්තියක් තිබුණේ නැහැ. පස්සේ ඇය කොසල් රජුරුවත් එක්ක දවසක් භාග්‍යතුන් වහන්සේ බැහැ දැකීම පිණිස සැවැන්නුවර ජේතවනාරාමයට යාමේ වාසනාව ලැබුවා. එදා කොසල් රජුරුවෝ රාජකීය පිරිසත් එක්ක තමයි සැවැන්නුවරට ගියේ. ඉතින් ඒ වෙලාවේ ඇයත් මේ පිරිසේ හිටියා. කොසල් රජුරුවෝ එදා භාග්‍යතුන් වහන්සේත් එක්ක මේ විදිහේ දහම් කතාවකට එළඹුණා. රජුරුවෝ එවෙනකොට භාග්‍යතුන් වහන්සේ ගැන ලොකු ප්‍රසාදයකින් ඉඳලා නැහැ. මේ දහම් කතාව අහද්දී අපිට ඒක තේරෙනවා. මොකද භාග්‍යතුන් වහන්සේව ආමන්ත්‍රණය කරන්නේ ස්වාමීනී කියලා නෙවෙයි භවත් කියලා. ඒ වෙනකොට පැහැදිලා හිටියේ නෑ. භවම්පිනෝ ගෝතමෝ අනුත්තරං සම්මා සම්බෝධින් අபிසම්බුද්ධෝති පටිජානාති. භවත් ගෞතමයන් වහන්සේ පවා අනුත්තර වූ සම්මා සම්බුද්ධත්වය අවබෝධ කරපු කෙනෙක් කියලා තමන්ව හඳුන්වනවද? එහෙම ඇහුවා රජුරුවෝ. භාග්‍යතුන් වහන්සේ වදාලා යං හිතං මහරජ සම්මා වදමානෝ වදෙය්‍ය. මහරජය යම් කෙනෙකුට නියමාකාරයෙන්ම කියනවා නම් අනුත්තරං සම්මා සම්බෝධින් අபிසම්බුද්ධෝති. අනුත්තර වූ සම්මා සම්බුද්ධත්වයේ සාක්ෂාත් කළ කෙනා කියලා. මමන්තං සම්මං වදමානෝ වදෙය්‍ය. මහරජය මටයි කිව යුත්තේ. අහං හි මහරජ අනුත්තරං සම්මා සම්බුද්ධෝන් සම්මා සම්බෝධින් අபிසම්බුද්ධෝති. මහරජය මම තමයි අනුත්තර වූ සම්මා සම්බෝධිය සාක්ෂාත් කරපු සම්බුදු රජුන්. බුදුරජාණන් වහන්සේ එහෙම වදාලා. එහෙම වදාරනකොට රජුරුව සතුටු වුණේ නැහැ. ඒ රජුරුව බලාපොරොත්තු වෙච්ච උත්තරේ නෙමෙයි මේක. මොකද මේ රජුරුවන්ට
වැරදි ප්‍රකාශයක් ගිහින් තිබුණා නිකන් බුදුරජාණන් වහන්සේ තමන් ගැන මම බුදු කෙනෙක් කියලා නිකන් අර මවාගත් එකක් කියනවා කියලා. රජුරෝ ඒ නිසා තමයි මේක ඇහුවේ. රජුරුවන්ගේ කන් දෙකට ඒකම අහන්න ලැබුණා. රජුරෝ ලොකු සතුටකටපත් උන්නේ. රජුරෝ මෙහෙම කියනවා. බවත් ගෞතමේනි බොහෝ ශ්‍රාවක පිරිස් ඉන්න. බොහෝ පැවිදි පිරිස් ඉන්න. තම පිරිසට ආචාර්ය වූ ප්‍රසිද්ධ වූ කීර්තිමත් වූ ආගමික මත කියාගෙන යන ගොඩාක් ජනයා අනේ හොඳ කෙනෙක් කියලා සාදු සම්මත කරගත්ත ශ්‍රමණවරු ඉන්නවා. පූර්ණ කස්සප, මක්කලී ගෝසාල, නිගණ්ඨනාත පුත්ත, සංජය බෙල්ලට්ටි පුත්ත, පකුඳ කච්චායන, අජිත කේසගම්බල ආදී. මේ කවුරු ගැනද කිව්වේ? හයේ කල්ලිය ගැන. ඒ කාලේ හිටියනේ ෂට් ශාස්ත්‍රවරු. ඔය ෂට් ශාස්ත්‍රවරු ගැන කිව්වා. ඉතින් මෙහෙම ප්‍රසිද්ධ කාණ්ඩයක් ඉන්නවා. ඒ අය ඔබ වහන්සේ වගේ නෙමෙයි, ඒ අය වයසයි. ඒ වයෝවෘද්ධ අයවත් කියන්නේ මම සම්බුදු කියලා. ඔබ වහන්සේ මේ තරුණ වයසේ තාම ඔබ වහන්සේ නවකෙක්, පැවිද්දෙමුත් අලුත්. ඔබ වහන්සේ තමන් ගැන කියනවානේ සම්බුදු කියලා. එතකොට භාග්‍යතුන් වහන්සේ රජුරවන්ට මේ කාරණේ පහදනවා. බුදුරජාණන් වහන්සේ වදාලා චත්තාරෝකෝ මේ මහරාජ දහරාතින උඤ්ඤා තබ්බා දහරාතින පරිභෝ තබ්බා. මහරාජය ලදරුයි කියලා ලපටි කියලා පරිභව නොකළ යුතු, අවමං නොකළ යුතු, නොසලකා නොහැරිය යුතු තැන් 4ක් තියෙනවා. ඒ තැන් 4 ලපටි, බාලයි, පොඩි කියලා මග අරින්න හොඳ නැහැ. අවමං කරන්න හොඳ නැහැ. මොනවද ඒ 4? කත්තියෝකෝ මහරාජ දහරෝතින උඤ්ඤා තබ්බෝ දහරෝතින පරිභව තබ්බෝ. මහරාජය රාජවංශික කුමාරයා පොඩි එකෙක් කියලා හැල්ලු කරන්න හොඳ නැහැ. රාජවංශික කුමාරයා පොඩිය කියලා පරිභව කරන්න හොඳ නැහැ. මොකද රාජවංශිකයා. රාජවංශිකයා හැමදාම පොඩි වෙටින්නේ ලොකු වෙනවා. රජකුමාරයෙකුට පරිභෝග කරන්න මේ පරිභව කරන්න ගිහිල්ලා රජකුමාරයෙකුට නොකටයුතුකම් කරන්න ගිහිල්ලා නොසලකා හැරලා රජකුමාරයා වෛරයක් බැඳගත්තොත් රජ වෙච්චි දවසට වැඩේ බලා ගන්නවා. ඒ රාජවංශිකයාට රාජ්‍ය උරුමයි. ඔහු රජ වෙච්ච දවසට තමන්ට කෙනෙහිලිකම් කරපු කෙනාට බලය ලැබිච්ච ගමන් පෙරලා දඬුවම් කරනවා. ආන් ඒ නිසා රාජවංශිකයා පොඩි කියලා හැප්පෙන්න යන්න හොඳ නැහැ. ඊළඟ එක තමයි කියනවා උරංගයා. උරංගය කියලා කියන්නේ නාගරාජයා. මෙහි කියන්නේ නාගරාජෙක්. නාගෙක් නයි පැට්ටෙක් කියලා, පුංචි නයි පැටියෙක් කියලා. ඒ නයි පැටියාව හැල්ලු කරලා හිතන්න හොඳ නැහැ කියනවා. මොකද මහා තේජස් ඇති නාගරාජයෝ ඉන්නවා කියනවා නයි පැටවුන්ගේ වෙස් අරන්. තේජස් ඇති නාගරාජයෝ දැන් මේක පින්වතුනේ භාග්‍යතුන් වහන්සේ තුන්ලෝම අවබෝධ කරපු පෙනෙන නොපෙනෙන ලෝක ගැන දන්න ශාස්ත්‍රඥ වහන්සේ වදාරන එකනේ. දැන් අද කාලේනේ මේ ඇතම් මේ හිස් පුද්ගලයන්ට භාග්‍යතුන් වහන්සේගේ බුද්ධ භාෂිතය පිළිගන්න බැරි අයට ඒ මේ නාග ලෝක ආදී මේවා පිළිගන්නේ නැහනේ. ඉතින් පිළිගන්නේ නැති අය පිළිගන්නේ නැහැ කියන එක අපිට අදාළ කාරණාවක් නෙවෙයි. අපි ශ්‍රද්ධාවෙන් අදහාගත යුතු දෙයක්. මේ නාග ලෝකේ නාරජවරු ඉන්නවා. ඒ නාරජවරු පින්වතුනේ ඇදැන් වෙලාවට මේ මනුස්ස ලෝකෙට එනවා නයි වෙස් අරගෙන. සාමාන්‍ය ණයාගේ වෙසින් එනවා. එතකොට මේ අපිට දකින්න ලැබෙන සියලු නයි එහෙම වෙස් ගත්ත අය නෙවෙයි. නමුත් එහෙම වෙස් ගත්ත නයි ඉන්නත් පුළුවන්. එහෙම වෙස්ගත්ත නාගයෙකුට එහෙම නයි පැට්ටෙක් කියලා නිකන් අවමන් කරන්න ගියොත්, කරදර කරන්න ගියොත් ඒ නාගයා කිපිලා අර මිනිස්යාව නසන්න පුළුවන් කියනවා. ඒ නිසා නයි පැටියාට පුංචි කියලා නයි පැටියත් එක්ක ගැටෙන්න යන්න එපා. ඊළඟට අග්ගිකෝ මහරජ මහරජේ ගින්න පුංචි කියලා හිතන්න එපා කියනවා කවදාවත්.
ගින්න පොඩි වුණාට ඒ ගින්නට ඇවිලෙන්ට ඕන කරන හේතු කාරක ලැබිච්චි ගමන් ඒ ගින්නට පොඩි වෙලාවක් යන්න කියනවා මහා ගින්නක් බවට පත්වෙන්න. ඒ නිසා ගින්න නොසලකා හැරියොත් මේක පොඩි එකක් කියලා. ඒ ගින්න මහගින්නක් බවට පත්වෙලා නොසලකා හරපු ස්ත්‍රිය හෝ පුරුෂයාවත් දවන්න පුළුවන් කියනවා. ඒ නිසා ගින්නත් නොසලකා නොහැරිය යුත්තේය. ඊළඟ කෙනා කවුද? භික්ෂුව. භික්ෂුව කවදාවත් පුංචි කියලා නොසලකා හරින්න එපා. අගෞරව කරන්න එපා. පරිභව කරන්න එපා. හේතුව ඒ භික්ෂුව බාහිර පෙනුමින් පුංචි කෙනෙක් වුණාට අභ්‍යන්තරේ වැඩ ඉන්න පුළුවන් මහා ගුණවතෙක්. සම්බුද්ධ ශාසනය එහෙම හිටියනේ වින්වතුනි. අවුරුදු 7 දී රහතන් වහන්සේලා වැඩ හිටියනේ. බාහිරින් බලපුවම පුංචි ළමෙක්. හැබැයි අභ්‍යන්තරේ වැඩ ඉන්නේ මේ තුන් ලෝකේ යන්තා සත්වායාසිය ඇද්ද යම්තා භවග්‍රය ඇද්ද ඒ සියල්ලට ඉහළින් ඉන්න කෙනෙක් රහතන් වහන්සේ නමක්. ඉතින් කොහොම හොයන්නද? ආනේ නිසා භික්ෂුවක් ගැනත් මේ තරුණයි හෝ පුංචි හෝ ලපටි හෝ කියලා එහෙම හිතන්න හොඳ නෑ. එහෙම හිතන පුද්ගලයාට ඒ හේතුවෙන් බලවත් පාප කර්ම උනත් සිද්ධ වෙන්න පුළුවන් කියලා මෙහිම අර්ථය පැහැදුවා. අර්ථය පහදපු ගමන් රජුරුවන්ගේ හිත පැහැදුනා. එතකොට කොසල් රජුරුව පැහැදිච්චි දේශනාව තමයි මේක. මේ දේශනාව අවසන් වෙනකොට කොසල් රජුරුවොත් ඒ පැමිණි රාජකීය පිරිසත් බුදුරජාණන් වහන්සේව සරණ යනවා. ඔන්න බලන්න බවත් කියලා කතා කරපු රජුරුව දැන් කියනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ආචාර්යයන් ආශ්චර්යයි අබ්බූතම් බන්තේ ස්වාමීනි අද්භූතයි යාවංචිදම් බන්තේ ස්වාමීනි මේක හරියට යටිකුරු වෙලා තිබ්බ එකක් උඩුකුරු කළා වගේ පටිච්චන්නං වා විවරෙය්‍ය වැහිලා තිබ්බ එකක් ඇරලා පෙන්නවා වගේ මූල්හස්සවා මග්ගං ආචික්කෙය්‍ය මං මුලා වෙච්ච කෙනෙකුට පාර පෙන්නවා වගේ අන්ධකාරේවා තේල පජ්ජෝතන් ධාරේය චක්කුමන්තෝ රූපානි දක්ඛින්තේති අඳුරේ ඉන්න පුද්ගලයන්ට රූප බලාපල්ලා කියලා පහන් දැල්ලුවා වගේ. ස්වාමීනි හරි ලස්සනට බුදුරජාණන් වහන්සේ අර්ථය කියා දුන්නා ධර්මයේ කියා දුන්නා. මමත් අද පටන් භාග්‍යතුන් වහන්සේ සරණ යමි ධර්මයේ සරණ යමි සඟරුවන සරණ යමි මාව දිවි ඇතිතෙක් උපාසකයෙකු ලෙස දරා ගන්නාසේක්වා. රජ්ජුරුවෝ සරණ ගියා. රජ්ජුරුවන්ගේ රාජකීය පිරිසත් සරණ ගියා. ඒ අතරේ හිටපු සුමනා දේවිත් සරණ ගියා. එතකොට මේ සරණ යෑමත් එක්ක ඒ සරණ ලැබීමත් එක්ක අර සුමනා දේවීට තරුණ වයසේ විවාහ වෙන්න නොලැබුණානේ කියලා තිබුණා නම් ਸੰతాප එව්ව නැතුව ගියා. බුදුරජාන් වහන්සේ ගැන සිහි කරන කෙනෙක් වුණා. ධර්මයේ ගැන සිහි කරන කෙනෙක් වුණා. සංගරුවන ගැන සිහි කරන කෙනෙක් වුණා. නිතර බණ අහන කෙනෙක් වුණා. අහන බණ පුරුදු කරන කෙනෙක් වුණා. ජීවිතේ සැනසුණා. ඒ නිසා ඔන්න ওই ප්‍රශ්න වලින් විදෝ ඉන්නවා නම් හොඳ උත්තරයක්. ඒව අමතක කරන්න. බුදුරජාණන් වහන්සේ ගැන ධර්මයේ ගැන සංගරුවන ගැන හිතන්න ධර්මයේ ඉගෙන ගන්න ආසාවෙන් බණ අහන බණ මේ හොඳට මතක තියාගන්න ඒ බණ නිතර මෙනෙහි කරන්න ධර්මයෙන් සතුටු වෙන්න. මේ ਸੰతాප ගැනම හිත ඉන්න ගියොත් පින්වතුනි කංකටොළු ගැනම හිත ඉන්න ගියොත් කංකටොළු වලින් පිරිච්ච සංසාරේ අපිට එව්වාගෙම පටලැවෙන්න සිද්ධ වෙනවා. අපිට නිදහසක් නැහැ. එතකොට මේ සුමනා දේවී ওই විදිහට ධර්මයේ හැසිරෙද්දී රජ මන්දිරේ ඇගේ නුවණ තියුණුයි. ඇය අනුක්‍රමිකව මාර්ගඵල සාක්ෂාත් කළා. සෝවාන් වුණා, සකදාගාමි වුණා, අනාගාමි වුණා. අනාගාමි සුමනා දේවිය මේ බුද්ධ ශාසනයට පැමිණිලා පැවිදි වෙන්න තීරණය කළා. ඒ පැවිදි වෙන්න තීරණය කරනකොට ඉතින් කොසල් රජුරුවන්ගේ රාජකීය පරපුරේ කෙනෙක්. ඇත්තටම රාජකීය දේවියක්. රජුරුව මහා පෙරහැරින් මහා රාජකීය පෙරහැරකින් මෙහෙණවරට අරගෙන ඇවිල්ලා ඇයව පැවිදි කළා. පැවිද්දට පත්වෙච්චි මේ තෙරණිය බුදුරජාණන් වහන්සේ සමීපයට අවවාද ලබා ගන්න එනකොට භාග්‍යතුන් වහන්සේ මෙහිම අවවාදයක් ඈට කළා.
සුඛං වුඩ්ඩිකේසේහි කତ୍වා චෝලේන පාරුතා උපසන්තෝ හිතේ රාගෝ සීති භූතාසි නිබ්බුතාති. පින්වත් වැඩිමහලු තැනැත්තිය, පාංසුකූල රෙදිවලින් මසාගත්ත සිවුරු පොරවාගෙන සුවසේ සැතපෙන්න. ඔබගේ රාගය සංසිඳිලා තියෙන්නේ. එනිසා සිහිල් වෙලා නිවී යන්න. ඔබගේ රාගය සංසිඳිලා තියෙන්නේ. ඇයි එහෙම කිව්වේ? ඇයි අනාගාමී. අනාගාමී වෙනකොට ඒ අනාගාමී කෙනාගේ ජීවිතේ සංයෝජන ධර්ම 5ක් නැහැ. සක්කාය දිට්ඨිය නැහැ. විචිකිච්ඡාව සැකේ නැහැ. සීලබ්බත පරාමාසය නැහැ. කාමරාගය නැහැ. පටිඝය නැහැ. ඒව කැඩිලා. ඕරම් භාග්‍ය සංයෝජන සියල්ල කැඩිලා. රාගයේ සංසිඳලා තීදි තමයි ඇය බුද්ධ ශාසනය පැවිදි වුණේ. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දැන් ඉතින් වැඩිමහලු තැනැත්තිය පාංශකූල රෙදි වලින් මසාගත්ත සිවුරු පොරව ගත්තාම ඔබට හිටියාට වඩා සැපයි. මොකද්ද පින්වතුනි පාංශකූල රෙදි වලින් මේ සකස් කරගත්ත සිවුරු පොරවුවම තියෙන සැපය? සාමාන්‍යයෙන් මේ චීවරය කියන එක තනි වස්ත්‍රයකින් සකස් කරන්නේ. තනි වස්ත්‍රයකින් සකස් නොකරන්නට හේතුව තනි වස්ත්‍රය කියන එක තනි රෙද්ද කියන එක වටිනාකමින් අග්‍රයි. රෙද්දක් තනියෙන් තියනවා කියලා කියන්නේ පින්වතුනි ඒක වටින එකක්. ඉතින් භික්ෂුන් වහන්සේලා තනි රෙද්දක් පොරවගෙන මේ වනේ වාසය කරද්දී හොරු ඒ රෙද්ද වටින නිසා ඒ රෙදි හොරකම් කළා. එතකොට තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ පින්වතුනි මහණෙනි මේ තනි රෙද්දක් වටිනා රෙද්දක් පොරවන්න එපා. ඒ රෙද්ද කඩ කපන්න. රෙද්ද කඩ කැපුවට පස්සේ පුංචි පුංචි කෑලි වලට ඒ රෙද්දේ තියෙන වටිනාකම නැතුව යනවා. එතකොට හොරෙකුට ගත්තා කියලා ඇති පළක් නැහැ. ඒ රෙද්ද මිල කරන්න බෑ. ඇයි ඒ රෙද්ද කෑලි කපපු එකක්. පාංශකූල වස්ත්‍රය කියලා කියන්නේ ඊටත් වඩා නොවටිනා එකක්. මොකද මිනිස්සු අහක දාපු රෙදි කෑලි වලින් තමයි ඒ සිවුර සකස් කරගන්නේ. ඒ සිවුර පොරවගෙන යද්දී ඒ සිවුර ගත දවටාගෙන ඉඳීමේ අර්ථය උදෙසා විතරයි ඒ වස්ත්‍රය තියෙන්නේ. විලි වහගන්න. ඒ ඇරෙන්න ඒකෙන් කිසිම වටිනාකමක් නැහැ. ඇතරම් මේ ලෝකේ තියෙන වටිනාම වස්ත්‍රය මේ ලෝකේ තියෙන වටිනාම වස්ත්‍රය දෙවිවරුත් වඳින වස්ත්‍රය. බ්‍රහ්මයෝත් වඳින වස්ත්‍රය චීවරය. නමුත් ඒක මේ සාමාන්‍ය ලෝකේ මේ සාමාන්‍ය ජනයාගේ ලෝකේ කාමයට එක්ක සතුට වෙන ලෝකේ ගත්තාම ඒකේ කිසි වටිනාකමක් නැහැ. ඒ නිසා රාජකීය වස්ත්‍ර පෙර වූ වටිනා වස්ත්‍ර ඇඳ ඔබට ඊට වඩා බොහොම සැපයි කිව්වා. මේ පාංශකූල රෙදි වලින් මසාගත්ත සිවුර පෙරවීම. ඉතින් තවදුරටත් සිහිල් වෙලා නිවිලා යන්න කියලායි භාග්‍යවතුන් වහන්සේ අවවාද කළේ. ඒ සුමනා කියන භික්ෂුණිය ඇත්තටම නොබෝ කලකින්ම සම්පූර්ණයෙන් නිවී ගියා. අරහත් උත්තමාවියක් බවට පත් වුණා. ඊළඟට මේ ස්ත්‍රී ජීවිතය ගත්තහම පින්වතුනේ තව දුක්ඛාන්තයක් තවත් පැත්තක්. දැන් හොඳට හිටපු පුරුෂයෝ නැතුව ගියාම එක දුකක් තියෙනවා. ඊළඟට පුරුෂයෝ පතාගෙන ඉඳලා ඒ පුරුෂයන් මේ නොලැබෙනකොට තව දුකක් තියෙනවා. විවාහ ජීවිතයකට ආසාවෙන් ඉන්න අයට විවාහ වෙන්න නොලැබෙද්දී තව දුකක් තියෙනවා. ඊළඟ එක තමයි විවාහයට තෝරගත්ත පුරුෂයා සමහරලාවට හරි දරදඬු කෙනෙක්. නීති රීති බහුල කෙනෙක්. ආන් ඒ නිසාත් ස්ත්‍රියට දුක්ඛාන්තයක් උරුම වෙනවා. ඇතැම් ස්ත්‍රීන්ට එහෙම නීති බහුල පුරුෂයෝත් එක්ක විවාහ වෙන්න සිද්ධ වෙනවා. ඒ විවාහය නිසා තමන්ගේ ජීවිතේ විවාහය නිසාම දුකට වැටෙනවා. දැන් එහෙමත් භික්ෂුණීන් වහන්සේලා දෙනමක් ගැන මේ තේරගාථා පොත් වහන්සේගේ සඳහන් වෙනවා ධම්මාතෙරණිය. ධම්මාතෙරණිය කියලා කියන්නේ පින්වතුනි සවැත් නුවර උපන්න කෙනෙක්. ඒ සවැත් නුවර ඉපදිලා තරුණ වයසේදී ඈ විවාහ වුණා. විවාහ වුණාට පස්සේ තමයි ඈ සවැත් නුවර දැන්
බණ දහම් අහන්ට පටන් ගත්තේ. මෙහෙණි ආරාමයට යනවා නිතර බණ අහනවා. ඒ බණ අහනකොට ඇයට ධර්මයේ හැසිරෙන්න ලොකු ආසාවක් උපන්න. කොටින්ම පැවිද්දටම ආස හිතුණා. ස්වාමි පුරුෂයාගෙන් පැවිද්දට අවසර පැතුවා. පැවිද්දට අවසර පතද්දී මේ ස්වාමි පුරුෂයා හරි දරදඬු වුණා. හරි සැරපරුස වුණා. මං ජීවත් වෙලා ඉන්නකන් නම් උඹට මහාන වෙන්න දෙන්නේ නැහැ කියලා තහනම් කළා. ඉතින් ඇය බොහොම දුකසේ ඇය ස්වාමියාටත් හොරින් හීන් සීරුවේ බණ අහන්න යනවා. ස්වාමි පුරුෂයාට හොරින් ධර්මයේ පුරුදු වෙනවා. ඔහොම ඉඳලා ගොඩාක් වයසට ගියා. වයසට ගිහිල්ලා ඒ මිනිස්සයා මලාට පස්සේ තමයි ඇයට මහාන වෙන්න ලැබුණේ. ඔහු මිය යනකම්ම ඇයට බැරි වුණා පැවිද්දට අවසරයක් පතා ගන්න. ස්වාමි පුරුෂයා මිය ගියාට පස්සේ ගොඩාක් වයෝවෘද්ධ වෙලා ඇය බුද්ධ ශාසනය පැවිදි වුණා. බුද්ධ ශාසනය පැවිදිච්ච ඇයට මේ ශරීර කූඩුවේ ඇත්ත ගැනම විමසද්දී නුවණ මෝරා ගිහිල්ලා අරහත් උත්තමාවියක් බවට පත් වුණා. ඒ ගැන මෙහිමයි තේරී ගාථාව කියන්නේ. මං හිටියේ ගොඩාක් දුර්වල වෙලා. හැරමිටියේ එල්ලීගෙන පිණ්ඩපාතේ වඩිනකොට මගේ අත්පා වෙවුලනවා. ඉතින් මාව එතනම බිම වැටුණා. ඒ වෙලාවේ මේ ශරීරයේ ආදීනව හොඳට ප්‍රකට වුණා. මගේ සිත කෙලෙසුන්ගෙන් නිදහස් වුණා. සාමාන්‍යයෙන් තරුණ කාලේ මේ ශරීරය අපි මේ ශරීරය දිහා කණ්ණාඩියෙන් බල සතුටු වෙනවා. මේ ශරීරයේ නොයෙක් ආකාරයෙන් සැරසිලි කරලා අපි පාරට බැහැලා යනවා. දැන් නම් මං හරි හැඩයි දකින්න අයට ආසහිතයි කියලා. අපි ඒ ශරීරයෙන් සතුටු වෙවි ඉන්නේ බොහොම ටික කාලයයි. අවසානයේ මේ ශරීරය අපිටම නඩත්තු කරගන්න බැරුව යනවා. මේ ශරීරයේ වැහැරෙන වැහැරිල්ල අපිටම ඔරොත්තු නොදී යනවා. මේ ශරීරයේ දුර්වල වෙන දුර්වලවිල්ල අපටම ඔරොත්තු දෙන්නේ නැතුව යනවා. අවසානයේ කෙලින් හිර ගන්න බෑ, ඇදගෙන වැටෙනවා. ඇයට ශරීරයේ ඇත්ත ප්‍රකට වුණා. ඒ තුලින්ම සියලු කෙලෙස් නසා අරහත් තෙරණියක් බවට පත් වුණා. සංඝහා කියන තෙරණියගේ සිද්ධියත් ඔන්න ඔය වගේ එකක්. ධම්මා තෙරණියගේ සිදුවීමට සමානයි. ඒ සංඝහා තෙරණියටත් උනේ ඇගේ ස්වාමි පුරුෂයා දැඩි තීරණ ඇති කෙනෙක්. දුන්නේ නෑ එයට මහාන වෙන්න. ඊට පස්සේ ඉතින් ස්වාමි පුරුෂයා මිය යනකම් ඉඳලා ඇය තමන්ගේ දූ දරුවන් අත්හැරලා ඇවිල්ලා ඇය පැවිදි වුණා. ඉතින් ස්වාමි පුරුෂයා මිය යන කාලේ වෙනකොට දූ දරුවන්ටත් වෙන්න ඕන මේ දායාද බෙදා දීන් ආදී ඔක්කොම වෙලා ඇය පැවිදි වුණා. පැවිදි වෙලා අරහත්ත්වයට පත්වෙච්ච ඇය මෙන්න මේ ගාථා වදාලා. මං ප්‍රියමනාප දූ දරුවන් අත්හැරියා. හරක බාන අත්හැරියා. ගිහි ගෙදර අත්හැරියා මහණ වුණා. අන්තිමේදී රාග ද්වේෂත් අත්හැරියා. අවිද්‍යාවත් නැති කළා. තෘෂ්ණාව මුලින්ම උදුරලා දැම්මා. උපශාන්ත වුණා. නිවුණු කෙනෙක් බවට පත් වුණා කියලා ඒ අරහත් උත්තමාවිය ගාථා වදාළේ. ඉතින් අද දවසේ අපි ඒ උතුම් රහත් තෙරණිවරුන් කීප නමකගේම ගාථා ඉගෙන ගත්තා. රහත් තෙරණිවරුන් 6 නමක් මුල් කරගෙන ඒ සුන්දර අදහස්. ඉතින් ඒ ජීවිතවල අපි මේ ධර්මයේ තුලට පැමිණෙන්න පෙර තිබුණු ශෝකාන්ති දැනගත්තා. ඒ ශෝකාන්ති පිංගුතුනේ වර්තමානයේ වුණත් අපේ ජීවිතවලට එක එක මට්ටම් වලින් තියෙනවා. විශේෂයෙන්ම ස්ත්‍රීන්ගේ ජීවිත ගත්තොත් කාන්තාවන්ගේ ජීවිත ගැන කල්පනා කරනකොට මේ අද අපි පැහැදිලි කරගත්ත ශෝකයන් යම් යම් ප්‍රමාණවලට එක එක කාන්තාවන්ගේ ජීවිතවල ඇති. මේ ශෝක, මේ ਸੰతాප, මේ ගිනි ඔක්කොම යම් තැනක සංසිඳනවා නම් ඒ බුද්ධ ශාසනයේ බව අපිට මේ ගාථා අහනකොට හොඳට තේරෙනවා. ඒ නිසා බුදු සසුන මුණ ගැහිච්ච ජීවිතේ ඒ බුදු සසුනට මැලුම් කරන්න. බුද්ධ ශාසනයටම ආස කරන්න. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේම අනුගමනය කරන්න. ඒ ධර්මයේ අනුගමනය කොට අමා නිවනේ සැනසුණු ඒ අරහත් උත්තමාවියන්ට නමස්කාර කරමින් අපි පුණ්‍ය ප්‍රාර්ථනා කරමු. අපටත් ඒ රහත් තෙරණිවරු, ඒ රහතන් වහන්සේලා නිවී සැනසුන
අමා නිවනේ සැනසෙන්ට ලැබේවා. සාදු සාදු සාදු. අප රැස් කළා වූ සියලු පුණ්‍ය ධර්මයන් සියලු දෙවියෝ සතුටින් අනුමෝදන් වෙත්වා. පින් අනුමෝදන් වන දෙවිවරු දිව්‍ය සැපයෙන් වැඩේවා. ඒ දෙවියෝ අප හැම දිනාවම ආරක්ෂා කරත්වා. සාදු සාදු සාදු. රැස් කළ සියලු පුණ්‍ය ධර්මයන් ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අනුමෝදන් වෙත්වා. පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ නිදුක්ව නිරෝගීව දීර්ඝායුෂ ලබත්වා. මේ ගෞතම ශාසනය තුල උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය පරිපූර්ණ වශයෙන්ම අවබෝධ කර ගැනීමේ වාසනාව ලබත්වා. සාදු සාදු සාදු. රැස් කළා වූ සියලු පුණ්‍ය ධර්මයන් වයස 65ක් ආයු වළඳා 2021 මාර්තු මාසයේ පළමුවෙනි දින මිය පරලෝ යන්ට යෙදුණු කඩුවෙල ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ විශ්‍රාමික සහකාර කළමනාකාර විදිහට කටයුතු කරපු පින්වත් දයාසිරි සුදුසිංහ මහතාට මේ සියලු පුණ්‍ය ධර්මයෝ අනුමෝදන් වෙත්වා අනුමෝදන් වෙත්වා අනුමෝදන් වෙත්වා. මීට 3 මාසකට පෙර මිය ගිය එතුමාටත් අද දායකත්වයේ දරන හැම දෙනාගේ නමින් මිය පරලෝ යන්ට යෙදුණු සියලු ඥාතීන්ටත් පින් අනුමෝදන්ව ඥාතීන්ගේ පරලෝ ජීවිතයේ ඒකාන්ත වශයෙන් සැපයට පත්වෙත්වා. අපගේ ඥාතීන් මේ දුක් සහිත වූ සංසාර ගමනින් ඊතා ඉක්මනින්ම නිදහස් වෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් පින් අනුමෝදනා සිදු කරන්න. රැස් කළ සියලු පුණ්‍ය ධර්මයෝ අද දායකත්වයේ දරන කඩුවෙල ඉහළ බෝමිරිය සාරභූමි උද්‍යානයේ අංක 9 නිවසේ පදිංචි පින්වත් විශ්‍රාමික ගුරු එන් පද්මිනී සුදුසිංහ මෑණියන්ට මේ සියලුම පුණ්‍ය ධර්මයෝ අනුමෝදන් වෙත්වා අනුමෝදන් වෙත්වා අනුමෝදන් වෙත්වා. තිලිනි ගයනි වරුණී යන දියණිවරුන්ට පින් අනුමෝදන් වෙත්වා. බෑනාවරුන්ට පින් අනුමෝදන් වෙත්වා. සහෝදරයන් ඥාති හිත මිත්‍රාදීන් සියලු දෙනාට පින් අනුමෝදන් වෙත්වා. ධර්ම දානයේ සිදු කරන ඒ සුපින්නතුල්ලාට පින් අනුමෝදන් වෙලා ඒ පින්වතුල්ලාගේ රැකී රක්ෂා ආදී කටයුතු දූ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ආදී මේ සියලු යහපත් දේ ਸਰව ප්‍රකාරයෙන්ම සඵල වෙත්වා. ඒ ජීවිතවලට දියුණුව මුදා වෙත්වා. ඒ පින්වත් හැම දිනාටත් ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජික පින්වතුන්ලාටත් ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ හැම දිනාටත් සුපින්නත් ඔබ සෑම සියලු දෙනාටත් කල්යාණ මිත්‍ර ඇසුරේ සුවසේ පින් පුරාගෙන සුවසේ ගුණධර්ම දියුණු කරගෙන ගෞතම සාසනයේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට වාසනාව ලැබෙත්වා. ඔබ හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබස්ක්‍රයිබ් කරන්න.